වියලී වියදෙන්නට පෙර ඔබ නිවා සනහන අමාවැස්ස. समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्ग मोक्खदं धम्मස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර කරමි. නමස්කාර වේවා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ උතුම් ශ්‍රී සද්ධර්මයටද නමස්කාර කරමි. නමස්කාර වේවා. භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ආර්ය මහා සංඝ රත්නයටද නමස්කාර කරමි. නමස්කාර වේවා. ගරුතර මහා සංඝ රත්නයෙන් අවසරයි. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්නතුනි, නේකාකාර YouTube නාලිකාව තුලින් අද ඔබව මුණ ගැහෙන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ උතුම් ශ්‍රී සද්ධර්මය ගෙනෙමින්. ඉතින් මෙවැනි අන්තර්ජාල සමාජ මාධ්‍ය නාලිකා තුලින් ඔබ වෙත බුදු කෙනෙකුගේ ධර්මයක් ගෙන ඒම ධර්ම දේශකයන් වහන්සේලා වන අපටත් ධර්මයේ ශ්‍රවණය කරන ඔබටත් බොහෝ සෙයින්ම සැනසෙන්නට පුළුවන් කාරණයක්. ඇයි එහෙම කියන්නේ? අපි සාමාන්‍යයෙන් දුරකථනය ඒ වගේම පරිගණකය ආධාර කරගත්තේ ධර්මය අහන්නට, ධර්මය ඉගෙන ගන්නට, ධර්මයේ පුරුදු කරගන්නට අවශ්‍ය උපකරණයක් හැටියට නෙමෙයිනේ. ලෞකිකත්වයටම විනෝදෙටම අපේ මෙලොව කටයුතු පහසු කර ගැනීමටම තමයි අපි මෙවැනි මේ ඉලෙක්ට්‍රොනික උපාංග භාවිතා කළේ. නමුත් දැන් අන්තර්ජාලයේ ඔස්සේ විශේෂයෙන්ම YouTube ඔස්සේ මෙවැනි සද්ධර්මානුශාසනා නිතර අසන්නට ලැබීම ඔබ ලබන ලාභයක්. ඔබ දන්නවා මේ වන විට ලෝකේ පුරාම ව්‍යාප්තව ඇති මේ වසංගත තත්ත්වය නිසා පින්කමක් කරන්නවත් නිදහස නැති වෙලා තිබෙන්නේ. මෙවැනි ධර්ම දේශනා පින්කම් මාධ්‍ය ආයතනයකට ගිහිල්ලා කරන්නට හැකියාව ලැබෙන්නේ නැහැ. මොකද ඇතැම් මාධ්‍ය ආයතන වලට බාහිරින් පැමිණෙන අයගේ සහභාගීත්වය මුළුමනින්ම අහුරලා තිබෙන්නේ. මොකද මේ මාධ්‍ය ආයතන නිර්වුල්ව පවත්වාගෙන යන්නට අවශ්‍ය නිසා. ඉතින් ඒ අවශ්‍යතාවයේ පරිමහමින්
මෙවැනි මේ සමාජ මාධ්‍ය ඔස්සේ ඔබට ධර්මයේ ලැබෙන එක කාලීන අවශ්‍යතාවයක්. ඉතින් අපි නේකාකාර YouTube නාලිකාවට පවත්වාගෙන ලබන සියලුම භවතුන්ට අපි සෙත්පතා ආශිර්වාද කරන අතර අද මෙම ධර්මානුශාසනාවට තම සදැහැති දායකත්වය ලබාගෙන කටයුතු කොට තිබෙන්නේ මැයි මාස 19 වන දින සිය ජන්මදිනය යෙදුන රූපාංගනී එදිරිවීර මහත්මිය සහ ගාමිණී එදිරිවීර මහත්මයා යන දෙපළගේ පින්බර දායකත්වයෙන්. ඉතින් මේ සදහැවතුන් බලාපොරොත්තු වන ආකාරයට තමන්ගේ ලෞකික ජීවිතයේ සාර්ථකත්වයත් ලෝකෝත්තර මාර්ගඵල නිවන් අවබෝධයත් ඒ අයුරින්ම සිත්සේ ළඟා කර ගැනීමට අවබෝධ කර ගැනීමට ත්‍රිවිධ රත්නයේ අනන්ත ආශිර්වාදය සියලු දෙවියන්ගේ දේව පිහිට රැකවරණ නොමදව නොඅඩුව ලැබේවා 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 කියලා සෙත්පතා ආශිර්වාද කරනවා. සදහැවතුනි, අද ඔබට කියලා දෙනවා අපේ ජීවිතවලට වැදගත් ඊ타ත්ම අපේ ජීවිතවලට ඉගෙන ගත යුතු දහම් කාරණා ගොඩක් අඩංගු උත්තම සම්බුද්ධ දේශනාවක්. මේ දේශනාව අඩංගු වෙන්නේ සූත්‍ර පිටකයට අයත් සංයුක්ත නිකායට. සංයුක්ත නිකායේ මේ සෝතාපන්න ශ්‍රාවකයන් පිළිබඳව එහෙම නැත්නම් සෝතාපන්න වීමට උපකාරී වෙන ධර්මයන් ගැනම සඳහන් වන සෝතාපට්ටි සංයුක්තයේ සරකාණි වග්ගයට අයත් මහා නාම සූත්‍රය. සදහැවතුනි, සූත්‍ර පිටකයෙහි මහා නාම සූත්‍ර කීපයක් සඳහන් වෙනවා. නමුත් මේ සූත්‍ර දේශනාවත් මහා නාම නමින්ම තමයි හඳුන්වන්නේ. මේ මහා නාම කියලා කියන්නේ බුදුරජාන් වහන්සේගේ ගිහි කල ඥාති සහෝදරයෙක්. මහා නාම කියලා කියන්නේ අනුරුද්ධ මහරහතන් වහන්සේගේ සහෝදරයා. සමකාලීන තරුණ පිරිස. ඉතින් භාගතුන් වහන්සේත් සම්බුදු බවට පත් වෙනකොට අවුරුදු 35යිනේ. ඒත් එක්කමනේ අනුරුද්ධ තරුණයා භාගතුන් වහන්සේ ළඟ ඇවිල්ලා පැවිදි වුණේ. භාගතුන් වහන්සේ ධර්මීය sannivedanaya කිරීමේදී ප්‍රාතිහාර්ය තුනක් දක්වා තිබෙනවා. මොනවද මේ ප්‍රාතිහාර්ය තුන? සම්බුදුවරු ධර්මයේ සමාජගත කරනකොට සමාජයේ sannivedanaya කරනකොට විශ්වකර්ම දේවල් කරනවා. ඒ විශ්වකර්ම දේවල් වලට කියනවා 이르දි බල ප්‍රාතිහාර්ය කියලා කියනවා. දැන් අපි ගත්තොත් යමා මහා ප්‍රාතිහාර්ය. ඒක 이르දි බල ප්‍රාතිහාර්යයක්. ඒ වගේම ආදේශනා ප්‍රාතිහාර්ය කියලා තවත් කොටසක් තිබෙනවා. ඒ තමයි දැන් ඔබ දන්නවනේ හස්තරේඛා ශාස්ත්‍රය පිළිබඳව ඔබ නැත්නම් විතර ඔබ ශාස්ත්‍ර බලලත් ඇති. ජීවිතේ එක වතාවක් හරි. එතකොට අත්ල බලා ශාස්ත්‍ර කියනවා වගේ බුදු කෙනෙකුට හැකියාවක් තියෙනවා අන් අයගේ හිත බලලා ධර්මයේ කියන්න. ධර්මයේ දේශනා කරන්න. ඒක විශේෂ හැකියාවක්. හිතේ තියෙන දේ කියනකොට භාගතුන් වහන්සේ පවසන දෙයට අවධානය යොමු කරලා සිටින සවන් යොමු කරගෙන සිටින අය හිත පහදවා ගන්නවා. මේ උත්තමයන් වහන්සේ මගේ හිතේ තියෙන දේ නෙමේ පවසන්නේ. මගේ හිතේ තියෙන දේ නේ පැවසුවේ. බුදුරජාණන් වහන්සේ ඒ ඔස්සෙත් හිතින් හිත ධර්මයේ sannivedanaya කරනවා. ඊළඟ කාරණය තමයි අනුශාසනී ප්‍රාතිහාර්ය. දැන් අපි අනුශාසනා කියලා වචනයක් අහලා තියෙනවනේ. දැන් මේක ධර්මානුශාසනාවක්. පාලි වචනය අනුශාසනී, සිංහල වචනේ අනුශාසනා. අනුශාසනී කියලා කියන්නේ භාග්‍යවත් බුදුවරු ලෝකයේ ධර්මයේ sannivedanaya කරද්දී විදි දෙකක් භාවිතා කරනවා. කුසලය ගැන ධර්ම දේශනා කරනවා. අකුසලය ගැන ධර්ම දේශනා කරනවා. පින කියන්නේ මේකයි, පව කියන්නේ මේකයි. මේක යහමඟ, මේක යොමඟ. මේක පුරුදු කළ යුතුයි, මේක පුරුදු නොකළ යුතුයි. මේක සද්ධර්මය,
මේක අසත් ධර්මය. මේ සත්පුරුෂයා, මේ අසත්පුරුෂයා, මේ කල්යාණ මිත්‍රයා, මේ පාප මිත්‍රයා, මේ සම්මා දිට්ඨිය, මේ මිත්‍යා දෘෂ්ටිය, මේ සුගතිය, මේ දුගතිය, මේ සසර, මේ නිවන කියලා උන්වහන්සේ මේ කොටස් දෙකකට බෙද බෙදා ධර්ම කාරණා කියලා දෙනවා. එතකොට මේ විදිහට මේ කොටස් දෙකකට බෙද බෙදා කරුණු කියලා දෙනකොටත් බුද්ධිමත් ඥාන සම්පන්න ශ්‍රාවකයන්, දෙවියන්, මිනිසුන් ඒ බුදුරජාන් වහන්සේ වදාළ ධර්මය අවබෝධ කරගන්නවා. එතකොට මේ අනුශාසනා ක්‍රමය හඳුන්වන්නේ අනුශාසනීය ප්‍රාතිහාරය හැටියටයි. එතකොට අපිට මේ වන විට ලැබිලා තියෙන්නේ භාගතුන් වහන්සේ වදාළ අනුශාසනීය ප්‍රාතිහාරය. උන්වහන්සේ කිසිම අවස්ථාවක 이르දිබල ප්‍රාතිහාර්ය පාන්නයි කියලා අපිට පැවසුවේ නැහැ. ඒක විශ්මිත හැකියාවක්. ඒක හැමදිනාටම කරන්නට පුළුවන් දෙයක් නෙමෙයි. කොටින්ම උන්වහන්සේ ඇතැම් අවස්ථාවන් වල 이르දිබල ප්‍රාතිහාර්ය තහනම් කරලා තිබෙනවා. මොකද මිනිස්සු ඒ දේවල් වලට නිකන් උමතුවෙන් වගේ වසඟ වෙනවා. ඒතර මිනිස්සු අර විශ්වකර්ම දේවල් බලාපොරොත්තු වෙනවා ඇරුණකොට චතුරාර්ය සත්‍ය වගේ ගැඹුරක් ධර්මයෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒක නිසා භික්ෂුන් වහන්සේලාට උන්වහන්සේ දේශනා කළා තියෙනවා 이르දිබල ප්‍රාතිහාර්ය පොදු ජනතාව ඉන්න තැන්වල දක්වන්නට එපා කියලා. ඒ වගේම උන්වහන්සේ අන්නගේ හිත දිහා බලලා ධර්මයේ දේශනා කරන්න කියලත් අනිවාර්ය කරලා නැහැ. උන්වහන්සේ සචිත්ත වගේ සූත්‍රවල දේශනා කරනවා මහණෙනි. ඔබට පරචිත්ත කුසල වෙන්න බැරි නම් ඔබ සචිත්ත කුසල වෙන්න. ඒ කියන්නේ ඔබට අනුන්ගේ සිත දකින ඥානය උපදවා ගන්නට බැරි නම් ඔබ තමන්ගේ හිත දිහා බලන්න. තමන්ගේ හිතේ මොනවද තියෙන්නේ? තමන්ගේ හිතේ කාමච්ඡන්දේ තියෙනවද? ව්‍යාපාදේ තියෙනවද? තීන මිද්ධිය තියෙනවද? උද්ධච්ච කුක්කුච්ච තියෙනවද? විචිකිච්ඡා තියෙනවද? පංච නීවරණ තිබෙනවද කියලා ඔබේ හිත දිහා ඔබ බලන්න. ඔබේ හිතේ පවතින රාගය, ඔබේ හිතේ පවතින ද්වේෂය, ඔබේ හිතේ පවතින මෝහය, ඔබේ හිතේ පවතින ඊර්ෂ්‍යාව, ඔබේ හිතේ පවතින මාන්නය, ඔබේ හිතේ පවතින ආඩම්බරය, ඔබේ හිතේ පවතින ගුණමකුකම උන්වහන්සේ දේශනා කරනවා. තමන්ගේ හිතේ තියෙන අකුසල් බලන කෙනෙක් බවට පත් වෙන්න. අනුන්ගේ හිත දිහා දකින ඥානය ලබා ගන්නට බැරි නම් බලන්න කොච්චර කාරුණිකවද උන්වහන්සේ අපිට මඟ පෙන්වා තිබෙන්නේ, අනුශාසනා කරලා තිබෙන්නේ. උන්වහන්සේ දේශනා කරනවා කුසල් අකුසල් වෙන්කොට දක්වන්න. පළමු රහතන් වහන්සේලා 69 අමතා උන්වහන්සේ කුමක්ද පැවසුවේ? චරත භික්කවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානුකම්පාය අත්තාය හිතාය සුඛාය දේව මනුස්සාන මා ඒකේන ද්වයගමිත්ත. එක මාර්ගයකින් එක්කෙනෙක් වැඩම කරන්න දෙදෙනෙක් යන්නට එපා. ඇයි? දෙන්න ගියොත් එහෙම මාර්ග 30ක තමයි යන්න වෙන්නේ. පළාත් 30කට යන්න වෙන්නේ. ගම් 30කට යන්න වෙන්නේ. එක එක්කෙනා ගියොත් මාර්ග 60ක, ගම් 60කට, පළාත් 60කට යන්නට පුළුවන්. 60 දෙනෙකුට පිරිස් 60කට ධර්ම දේශනා කරන්න පුළුවන්. මුල් කාලිනව ඒ වගේ මේ දුෂ්කරව තමයි භාගතුන් වහන්සේ මේ ශාසනික සේවාව ආරම්භ කොට තිබෙන්නේ. ඉතින් උන්වහන්සේ ශ්‍රාවකයන්ගෙන් බලාපොරොත්තු වුණේ ලෝක සත්වයන් කෙරෙහි අනුකම්පාව උපදවා සද්ධර්මයේ දේශනා කරන්න කියලයි. ලෝකයාගේ යහපත පිණිස, සැපත පිණිස, සැනසීම පිණිස, මෙලව දියුණුව පිණිස, පරලෝ දියුණුව පිණිස, සංසාර දුක්ඛයන්ගෙන් නිදහස් වීම පිණිස ධර්මයේ දේශනා කරන්නට කියලයි භාගතුන් වහන්සේ ශ්‍රාවකයන්ගෙන් ඉල්ලුවේ. ශ්‍රාවකයන්ට අනුශාසනා කොට වදාළේ. ඒක නිසා අද දවසේදීත් දෙවිමිනිසුන්ගේ යහපත සැපත සැනසීම පිණිස මේ නේකාකාර YouTube නාලිකාව තුළින් අද අපිට ඔබට කියලා දෙනවා මහා නාම සූත්‍රය. මේ දේශනාව තුළ සඳහන් වෙන්නේ සැකවින්ම ගත්තොත් එහෙම මේ ජීවිතේ ක්ෂණික මරණයක් වුණත් සිද්ධ වෙන්න පුළුවන්. ක්ෂණික මරණයක් සිදු වුවත් අපිට හිතේ දෙගිඩියාවකින් තොරව, පසුතැවීමකින් තොරව, හිතේ අරුබුද රහිතව, පහන් සිතින්, හැදුණු සිතින්, පුණ්‍යවන්ත සිතින් මිය පරලෝ යනවා නම් එහෙම මිය පරලෝ යන්නට හැකියාව ලැබෙන්නේ කොයි වගේ කෙනෙකුටද?
අන්න ඒක තමයි මේ මහා නාම සූත්‍රයේදී පැහැදිලිව අපිට භාග්‍යවතුන් වහන්සේ කියලා දෙන්නේ. ඒක උනේ මෙහිමයි. ඒ කාලේ අපගේ ශාස්ත්‍රඥ වහන්සේ වැඩ සිටියේ කපිලවස්තුවේ නීග්‍රෝධාරාමයේ. නීග්‍රෝධාරාමයේ හදලා දුන්නෙත් කපිලවස්තුවේ ශාක්‍ය ඥාතිවරුන්නේ. ඉතින් ඒ කාලේ මහා නාම ශාක්‍ය තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණුණා. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වන්දනා කොට එකත් පස්ව වාඩි වුණා. එකත් පස්ව හුන් මහා නාම ශාක්‍ය තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙහෙම පවසනවා. ස්වාමීනි, මේ කපිලවස්තු නගරය ඊ타ත්ම සමෘද්ධිමත්. බොහෝ සැප සම්පත් තියෙනවා. බොහෝ ජනයා ගැවසෙනවා. මිනිසුන්ගෙන් පිරීලා තියෙනවා. මිනිසුන් ගැවසී තෙරපී ගිය වීදි තිබෙනවා. ඉතින් ස්වාමීනි, මම භාග්‍යවතුන් වහන්සේ ඇසුරු කොට මනෝ භාවනීය භික්ෂුන් ඇසුරු කොට හවස් කාලයේදී කපිලවස්තු නගරයට පිවිසි කල්හි කලබලයටපත් ඇත්තුන්ව මට දැක ගන්න ලැබෙනවා. කලබලයටපත් හස්තීනව මට දැක ගන්නට ලැබෙනවා. ස්වාමීනි, මම කපිලවස්තු නගරයට පැමිණෙනකොට කලබලයටපත් අශ්වයන් මට දැක ගන්නට ලැබෙනවා. ඒ කාලේ තිබ්බ වාහනනේ හස්ති යාන, අශ්ව යාන කියලා කියන්නේ. අද මේ ඉලෙක්ට්‍රොනික වාහන වගේ ඒ කාලේ තිබ්බේ ඇතා පිට නැග යාම. අශ්ව කරත්තවල යාම. ඒක තමයි මෙතනින් සඳහන් කරන්නේ. දැන් අද ගත්තොත් එහෙම වර්තමානයේ කලපලා ගත්තොත් එහෙම අපි නගරයකට ගියොත් නගරයේ තියෙන කාර්යබහුලත්වයේ තමයි මහා නාම ශාක්‍ය අයදා කපිලවස්තුවේ වීදිවල තිබ්බ කාර්යබහුලත්වය අපිට මේ විස්තර කරලා දෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ හමුවේ එළිදරව් කරන්නේ. ඒතර ඔහු පවසනවා, ස්වාමීනි, මම කපිලවස්තු නගරයට පිවිසියාට පස්සේ කපිලවස්තු නගරය හරීම ජනාකීර්ණයි. ජනයා ගැවසිලා ඉන්නේ. එතකොට මිනිස්සු හරියට එකිනෙකාට වැඩි වැඩි තමයි ගමන් කරන්නේ. ඒ තරම් සෙනගක් සිටිනවා. ඒ තරම් ජනයා ගැවසෙනවා. ඒ නගරයට පිවිසි මට ඇත්තුන්ව මුණ ගැහෙනවා. අශ්වයන්ව මුණ ගැහෙනවා. ඒ කියන්නේ හස්ති යාන, අශ්ව යාන මුණ ගැහෙනවා. ඒ වගේම ස්වාමීනි, කපිලවස්තු නගරයට පැමිණි මට කලබලයෙන් හැසිරෙන, වේගයෙන් යන රථ මුණ ගැහෙනවා. කලබලයෙන් හැසිරෙන ගැල් මුණ ගැහෙනවා. කලබලයෙන් හැසිරෙන මිනිස්සු මුණ ගැහෙනවා. ස්වාමීනි, ඒ අවස්ථාවේ මට බුදුරජාණන් වහන්සේව සිහි වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේව ඇසුරු කරනකොට මගේ හිත පහන් වෙනවා. මම මේ පහන් සිතින්මයි විහාරයෙන් භාග්‍යවතුන් වහන්සේට සමුදීලා පැමිණෙන්නේ. උතුම් ස්වාමින් වහන්සේට සමුදීලා පැමිණෙන්නේ. නමුත් ස්වාමීනි, පහන් සිතින් කුසල් සිතින් නගරයට පැමිණෙන මට අර ඇත්තුන්ගේ මුණ ගැහිම නිසා, අශ්වයන්ගේ මුණ ගැහිම නිසා, රථ මුණ ගැහිම නිසා, ජනයා මුණ ගැහිම නිසා මගේ හිතේ අර බුදුගුණ මනසිකාරය නැති වෙනවා. දහම් ගුණ මනසිකාරය නැති වෙනවා. ශ්‍රාවක උතුමන්ව මට සිහි කරන්න බැරි වෙනවා. ස්වාමීනි, ඒ වෙලාවට මට විමතියක්, දෙගිඩියාවක් ඇති වෙනවා. ස්වාමීනි, මට ඇති වෙන විමතිය දෙගිඩියාව තමයි බැරි වෙලාවත් මං හදිස්සියේ මහා මග ජීවිතයෙන් සමුගත්තොත් මගේ ජීවිතයේ කුමක් වේවිද? දැන් බලන්න, වර්තමානයේ තුල පවා සදහැවතුන් බොහෝමයක් අපෙන් අහන ප්‍රශ්නයක්. ස්වාමින් වහන්සේ, හදිස්සි කලෝරිය කිරීමක් සිද්ධ වුණොත් අපේ චුති චිත්තයට අනුව අපිට මොන වගේ ඉරණමකට මුහුණ දෙන්න සිද්ධ වෙයිද? ස්වාමීනි, අපේ චුතිසිතට අනුව අපි කොච්චර පින් කරලා තිබ්බත් නරක සිතක් ඇති වුණොත් අපාගත වෙනවා කියලායි අපි අහලා තියෙන්නේ. එහෙමත් කියනවනේ. ආන්ගේ ප්‍රශ්නෙට පිළිතුර තමයි මේ දේශනාවේදී ඔබට මේ කියලා දෙන්නේ. එතකොට මහා නාම ශාක්‍ය රජතුමා පවසනවා, ස්වාමිනී, ඒ මොහොතේදී මම මරණයටපත් වුණොත් මට හිතෙනවා මම මොන වගේ තැනක උපදීද දන්නේ නැහැ කියලා. මට විමතියක්, දෙගිඩියාවක්, සැකයක්මයි ඇති වෙන්නේ. එතකොට භාග්‍යවතුන් වහන්සේ පවසනවා, මහා නාමයේනි, ඔබ බය වෙන්නට එපා. මහා නාමයේනි, ඔබ බය වෙන්නට එපා. මා බහයි මහා නාම, මා බහයි. නුඹ බය වෙන්නට එපා මහා නාම. ඔබට අලාමක මරණයක් වන්නේය. ඒ කියන්නේ ඔබට නරක මරණයක් සිද්ධ වෙන්නේ නැහැ. මෙතන මේ නරක මරණය කියලා කියන්නේ මැරෙන ස්වභාවය නෙමෙයි. මරණයටපත් වෙන්න පුළුවන් ඕනම ආකාරයකින්. දැන් වර්තමාන සමාජය තුළ අපිට නිතර ඇහෙන කතාවක් තමයි වාසනාවන්ත මරණයක්, අවාසනාවන්ත මරණයක්.
අකල් මරණයක් එහෙම අහන්න ලැබෙනව නේද? වාසනාවන්ත මරණය කියලා කියන්නේ කුමක්ද වර්තමානයේ තුල? ඔන්න හොඳට වතුර ටික නාලා, කෑම ටික කාලා නින්දට යනවා. නින්දට ගිය කෙනා ආපහු අවදි වෙන්නේ නැහැ. ඉතින් ගෙදර ඉන්න අය ගිහිල්ලා අවදි කරනවා තාත්තා නැගිටින්නකෝ, අම්මේ නැගිටින්නකෝ. එතකොට නැගිටින්නේ නැහැ. නින්දෙන්ම ජීවිතේ සමු අරගෙන. ඊට පස්සේ අනිත් අයට කියනවා අනේ කෑම කාලා අපිත් එක්කත් hina වෙලා තමයි නින්දට ගියේ, පොඩ්ඩක් අමාරුයි. මම නැගිටලා එන්නම්, පොඩ්ඩක් හාන්සි වෙලා ඇලවෙලා ඉඳලා එන්නම් කියලා ගිය කෙනා එහෙමම නැති වෙලා නිදි ඇඳේම. එතකොට ඒක අහන අය කියනවා අනේ මරණය ගැන නම් දුකයි. නමුත් වාසනාවන්ත මරණයක්, පින්වන්ත මරණයක් කියනවා. ඇයි එහෙම කියන්නේ? අර නිදාගෙන ඉන්න ඇඳේම, නිදාගෙන ඉන්න තැනදීම, නිදාගෙන ඉන්න ඉරියව්වෙම මිය පරලෝකයේ නිසා. නමුත් ජීවත් වෙලා ඉන්න කාලේ ඒ නිදි ඇඳේම, නිදාගෙන ඉන්න ඉරියව්වෙම අභාවයටපත් වෙච්ච කෙනා දූෂිත හිතින්නම් කල්ගත කරේ. දූෂිත වදන්නම් පැවසුවේ. දූෂිත ජීවිතයක් නම් ගත කරේ. ඔහු නින්දෙන් සනීපෙට මිය පරලෝකියත් නිදි ඇඳේම, නිදි සයනේදීම අභාවයටපත් වුණත් ඒ කෙනා ස්වර්ගස්ත වුණා. ඒ කෙනා නිවන් පුරයට ගියා කියලා කියන්න පුළුවන්ද? කියන්නට පුළුවන් කමක් නැහැ. ඉතින් අපි කෙනෙක් අභාවයටපත් වුණාට පස්සේ නිවන් සැප ලැබේවා, මොක්සුව ලැබේවා, එහෙම නැත්නම් යලි අපි අතරම ඉපදේවා වැනි අර හිත නිවන වචන, හිත නිවන කතා කරන්නට පුරුදු වෙලා තිබෙනවා. ඒ කෙසේ නමුත් ජීවත් උනේ දූෂිත හිතකින් නම්, කතා කරේ දූෂිත වචන නම්, තමන්ගේ ක්‍රියාවත් දූෂිත ක්‍රියාවක් නම් එහෙම කෙනෙක් කොහොමද සනීප තැනක උපදින්නේ? සනීපෙට මේ යන්න පුළුවන්. නමුත් සනීප තැනක උපදින්න විදිහක් නැහැ. ඇයි? යලි උපත 100%ක්ම තීරණය වෙන්නේ කර්මයට අනුරූපීවයි. දැන් බොහෝ දෙනෙක් හිතනවා අපි කොච්චර දන් දුන්නත්, කොච්චර සිල් රැක්කත්, කොච්චර බණ ඇහුවත්, කොච්චර විවිධ පින්කම් කළත් චුතිසිත නරක් වුණොත් අපි දුගතිගාමී වේවි නේද? අපාගත වේවි නේද? ධර්මාශෝක රජතුමා විහෙර විහාර 84000ක් හැදුවත් හිමාලයේ පිඹුරෙක් වෙලා උපන්න නේද? මේ ගෞතම බුද්ධ ශාසනය තුල දෙන එකම එක අසදෘශ දානයේ දීපු මල්ලිකා දේවිය මේ විදිහට සතෙක් වෙලා තිරිසන් ලෝකේ උපන්නා නේද කියලා අර ඓතිහාසික සිද්ධීන් එකක් දෙකක් ඈඳලා අරගෙන ඒක තමන්ගේ ගිනුමට බැර කරගන්නවා. විහෙර විහාර 84000ක් හදපු ධර්මාශෝක රජුරවන්ටත් එහෙම වුණා නම්, අසදෘශ දානයේ දීපු මල්ලිකා දේවියටත් එහෙම වුණා නම්, අනේ ඉතින් අපි කොහෙද ඒ වගේ කියලා අර තමන්ව හැල්ලු කරගන්නවා. අපි තමන්ව හැල්ලු කරගන්න එක තමයි අපි විසින් කරගන්න ලොකුම හානිය. අපිට තියෙන්නට ඕනේ ආත්ම විශ්වාසයක්. ධර්මයේ හැසිරෙන කෙනාටත් ආත්ම විශ්වාසයක් තියෙන්න එපේ. මොකද ආත්ම විශ්වාසය? මම මේ විදිහට බුදුන් සරණ ගිහිල්ලා තියෙනවා. මම මේ අයුරින් ධර්මයේ සරණ ගිහිල්ලා තියෙනවා. මම මේ අයුරින් ශ්‍රාවක සංඝයා සරණ ගිහිල්ලා තියෙනවා. මං සිල් රැකපු කෙනෙක්. මං හිත පහන් කරගෙන තුන්සිත පහදවාගෙන දන් දීපු කෙනෙක්. මං මව්පියන්ට උපස්ථාන කරපු කෙනෙක්. මම නීති ගරුකව ආදර්ශ සම්පන්නව ජීවිතය ගත කරපු කෙනෙක්. ඉතින් මම මරණාසන්න මොහොතේ දුගතියක වැටෙන්න විදිහක් නැහැනේ. භාග්‍යවතුන් වහන්සේ මහානාම ශාක්‍යයාට මෙසේ පිළිතුරු දී වදාරනවා. මහානාමයනි, ඔබ බය වෙන්න එපා. මහානාමයනි, ඔබ බය වෙන්න එපා. මහානාමයනි, ඔබගේ මරණය ලාමක එකක් වෙන්නේ නැහැ. මහානාමයනි, ඔබගේ කලුරිය කිරීම ලාමක එකක් බවට පත් වෙන්නේ නැහැ. මහානාමයනි, යම් කිසිවෙකු තුල බොහෝ කලක් තිස්සේහි ශ්‍රද්ධාව මනවින් පුරුදු කළ සිතක් ඇතනම්, මොකක් පුරුදු කළද? ශ්‍රද්ධාව මනවින් පුරුදු කළ සිතක් ඇතනම්, සීලය මනවින් පුරුදු කළ සිතක් ඇතනම්, ශ්‍රුතය මනවින් පුරුදු කළ සිතක් ඇතනම්, ත්‍යාගය මනවින් පුරුදු කළ සිතක් ඇතනම්, ප්‍රඥාව මනවින් පුරුදු කළ සිතක් ඇතනම්, රූපී වූ සතර මහා ධාතුන්ගෙන් හටගත් මෞපියන් නිසා හටගත් ආහාර පානයන්ගෙන් පෝෂණය ලැබූ අනිත්‍ය වූ ඉලීම් පිරිමැදීම් ආදියෙන් යැපෙන බිඳෙන වෙනසෙන නැසෙන ස්වභාවයෙන් යුක්ත
යම් කයක් ඔහුට ඇද්ද යම් කයක් ඔහු පරිහරණය කරයිද සතර මහා ධාතුන්ගෙන් හටගත්. එය මෙහිම කපුටන් හෝ කාදමති. ගිජුලිහිනියන් හෝ කහදමති. උකුස්සෝ හෝ කාදමති. සුනකයෝ හෝ කාදමති. සිවල්ලු හෝ කාදමති. විවිධ වූ ප්‍රාණීන් හෝ කාදමති. අපේ ශරීරය භූමදානය කරේ නැත්තම් ආදාහනය නොකොට අමු සොහනකට ගිහිල්ලා දැම්මොත් දැන් ඉස්සර මේ වගේ මේ මුත ශරීර වලට සලකපු යුගයක් නෙමෙයිනේ තිබ්බේ. දැන් අද නම් ජීවත් වෙලා ඉන්න කාලේ මිනිස්සුන්ට සලකන්නේ නැහැ. මృత ශරීර වලට සලකනවා. කොටින්ම අම්මා තාත්තා ජීවත් වෙලා ඉන්නකොට අම්මට තාත්තට සනිපේ නිදා ගන්න ඇඳක් නැහැ. මෙට්ටයක් නැහැ, කොට්ටයක් නැහැ. ඇඳ ඇතිරිලි නැහැ. නමුත් ඒ මව්පියන් අභාවයටපත් වුණාට පස්සේ දරුවෝ කල්පනා කරනවා හොඳම මල් ශාලාවකින් හොඳම මිනි පෙට්ටිය ගන්න ඕනේ. නැත්තම් අපිට සෞත්තුව. එහෙනම් මිනි පෙට්ටිය ගන්නෙත් අවමංගල්‍ය චාරිත්‍ර කරන්නෙත් සමාජයේට තමන්ගේ තත්ත්වය රැක ගන්න. ජීවත් වෙලා ඉන්න කාලේ ඒ අම්මට අවශ්‍ය කිරිපිටි ටික ගිහිල්ලා දීලා නැහැ. ඇඳුම් ටික ගිහිල්ලා දීලා නැහැ. වෙලාවට බෙහෙත් අරන් දීලා නැහැ. සැප දුක අහලා නැහැ. කොටින්ම අම්මේ කියන අකුරු තුන ආදරෙන් කතා කළා නැහැ. තාත්තේ කියන අකුරු තුන ආදරෙන් කතා කළා නැහැ. ජීවත් වෙලා ඉන්නකම් ඇතැම් විට කරලා තියෙන්නේ. බොහෝ විට කරලා තියෙන්නේ අම්මා තාත්තාගේ හිත පාරපු එකයි, රිද්දපු එකයි, තලපු එකයි. ඇතැම් විට ඇතැම් දරුවන් අම්මාට තාත්තාට සලකන්නේ ඒ මව්පිය උරුමයෙන් ඒ අම්මා තාත්තා මහන්සියෙන් හරි හම්බ කරපු දේපල වස්තුව තමන්ගේ නමට ලියා ගන්නකම් විතරයි. එහෙම සිද්ධියක් වුණා. ඒක මගේ ජීවිතයේ අත්දැකීමක්. මම ඔය ටිකක් හලාවතට සමීප විහාරස්ථානයක මාසික භාවනා වැඩසටහනක් කරා. මීට අවුරුදු 10කට විතර කලින්. එතකොට අම්මා කෙනෙකුයි තාත්තා කෙනෙකුයි අපේ භාවනා වැඩසටහන් වලට ඇවිල්ලා හිත හදන්නට ඒ අය අභ්‍යාසයේ යෙදුණා. සීල සමාධි ප්‍රඥා ප්‍රගුණ කරන්න ලොකු වීරියක් ගත්තා. දිනක් සතියන්තයේ දවසක භාවනාවට මම වැඩම කරපු මොහොතක ඒ මව්පියන් දෙදෙනා මා සමීපයට පැමිණිලා කඳුළු සැලුවා. මං ඇහුවා අම්මේ තාත්තේ ඇයි මේ කඳුළු? ඇයි මේ විදිහට අඬන්නේ? අනේ හාමුදුරුවනේ අපේ හාමුදුරුවන්ගේ විශ්වාස නිසා මේ කතාව කියන්නේ. අපිට පුතාලම 3 දෙනෙක්. ලොකු පුතාලා දෙන්නටම යුතුයකම් ඉෂ්ට කළා. ඒ අයට දායාද පැවරුවා. බාල පුතුණුවන්ට තමයි අපේ මේ වෙළඳ ව්‍යාපාර අයිති. යමක් කමක් තියෙන මිනිස්සු. අපේ හාමුදුරුවනේ බාල පුතා විවාහයටපත් වෙලා මාස 6යි. ඉතින් විවාහ වෙච්ච අලුත අපි කියන දේ අහලා ඉතා හොඳින් තමන්ගේ බිරිඳ එක්ක කටයුතු කළා. මේ දැන් මාස 2ක් තිස්සේ පුතාගේ අමුතුම වෙනස් වීමක් දැක ගන්න ලැබුණා. පුතාට ඉක්මනින්ම කේන්ති යනවා. ඇතැම් විට මේ තරහ ගත යුතු කාරණයක නෙමෙයි. අපෙන් වරදක් වෙලත් නෙමෙයි. අපෙන් පසු අපේ සතු සියලු දේවල්ම අයිති පොඩි පුතාට. මොකද ලොකු පුතාලා දෙන්නට යුතුයකම් ඉෂ්ට කරලා අවසන් නිසා. නමුත් බාල පුතා ඇවිල්ලා කියනවා දේපල වස්තුව උඹලා ප්‍රාණභුක්තිය තියලා තමයි මට දෙන්න හදන්නේ. උඹලා මේවා මරණයෙන් පස්සේ අරගෙන යන්නද? ඒක නිසා මට මේවා ලියලා දීපල්ලා. නැත්තම් තොපියෝ තියන්නේ නැහැ කියලා කියද්දී ඒ තාත්තා කියලා තියෙන පුතේ අයියලා දෙන්නගේ යුතුයකම් ඉෂ්ට කළා. ඇයි ඔයා කලබල වෙන්නේ? ඔයා අරනකොට අපි වෙන කෙනෙකුට මේක පවරන්නේ නැහැ. අම්මයි තාත්තයි මේවා විකුණගෙන විදේශගත වෙන්නේ නැහැ. ඒක නිසා පුතේ ඇයි මේ විදිහට වෙනස් වුනේ? මගේ පුතාටම නෙමේ දේපල වස්තුව මේ වෙළඳ ව්‍යාපාර සියල්ල අයියලා දෙන්න හොඳින් කටයුතු කරගෙන ඉන්නවනේ. නෑ නෑ ඒව උඹලා බොරු කතා. මට මේවා පවරන්න ඕන මගේ නමින්ම. ඊට පස්සේ ඒ තාත්තර දවසක් ඒ පුතුණුවන් පහර දීලා උඹව මරනවා මට මේවා ලියලා දුන්නේ නැත්තම්. එතකොට මේ මව්පියන් ධර්මයේ අහන නිසා දන්නවා ආනන්තරීය පාප කර්ම කියන්නේ මොනවද කියලා. යම් දුවක් අතින් වේවා පුතෙක් අතින් වේවා අම්මව හෝ තාත්තව ජීවිතයෙන් තොර වුණොත් ඝාතනයක ලක් වුණොත් ඒක සාමාන්‍ය මිනිස් ඝාතනය කියලා සමාජයේ හැඳින්වුවට
ධර්මයේ තුල හඳුන්වන එක බරපතලම අපරාධය හැටියට. බරපතලම අපරාධය හැටියට. කොච්චර බරපතලද කියලා කියන්නේ බුදු කෙනෙකුගේ ශරීරයේ ලේ හොලනවා වගේ වැඩක්. රහතන් වහන්සේ නමක් ඝාතනය කරනවා වගේ වැඩක්. සංඝයා ભેද කරනවා වගේ වැඩක් තමයි මෑණියන් පියාණන්ව ජීවිතෙන් තොර කිරීම. ඒකයි ඒක ආනන්තරී පාප කර්මවල අංක 1යි 2යි දාලා තියෙන්නේ. මාතෘ ඝාතක පීතෘ ඝාතක. ආනන්තරී පාප කර්මවල ප්‍රධානම කාරණා දෙක. එතකොට හාමුදුරුවනේ අපේ දරුවා කලබල වෙලා ඉක්මන් වෙලා අතක් උස්සලා ඒ හේතුවෙන් අපේ ජීවිතේ නැති වුණත් එහෙම පුතා අපරාධකාරී බවට පත් වෙනවා. ආනන්තරී කර්මයක් කරගන්න කෙනෙක් බවට පත් වෙනවා. හාමුදුරනේ අපි ඔබ වහන්සේගෙන් උපදේශයක් බලාපොරොත්තු වෙනවා. දැන් මේ වගේ තත්වයකදී අපි මොකද්ද කරන්න ඕනේ? ඊට මං කිව්වා අම්මේ තාත්තේ දැන් පුතා පිරිහීමේ අඩියට වැටලා තියෙන්නේ. මේ වෙලාවේ පුතාට අවවාද අනුශාසනා කරලා එයාගේ හිත හදන්න බෑ. මොකද එයා දැන් දරුණු වෙලා ඉන්නේ. අවවාද කරන කෙනාටත් එයා ඊට පස්සේ පෙරලා කිපෙනවා. පහර දෙන්න උනත් පුළුවන්. ඔය දීපල වස්තුව එයාගේ නමටම ලියලා දෙන්න. ඊට පස්සේ ඔන්න දීපල වස්තුව ඒ පුතාගේ නමට ලියලා දුන්නා. ඊට පස්සෙත් ඔන්න විවිධ ඇනුම් පද කියනවලු. හිත රිදෙන කතා කියනවලු. පරස වචන කියනවලු. ආපහු දවසක් ඇවිල්ලා මට කිව්වා. ආන්දරුවනේ දීපල වස්තුව ලියලා දුන්නට පස්සෙත් මෙන්න මේකයි තත්ත්වේ. මං කිව්වා අම්මේ තාත්තේ මේ පවතින වාතාවරණ යටතේ ඒ දරුවාගේ සෙවණේ අම්මයි තාත්තයි ඉන්න එක සුදුසු නැහැ. මං කිව්වා මේ අම්මටයි තාත්තටයි අතේ යම් මුදලක් තියෙනවනම් ධර්මයේ හැසිරෙන්න පුළුවන්. විහාරස්ථානයක් භාවනා මධ්‍යස්ථානයක් ආසන්නයෙන් පොඩි ඉඩම් කෑල්ලක් හරි හදපු ගයක් තියෙන තැනක් හරි අරගෙන Tamanට තව කෙනෙක් වෙනුවෙන් වැටුපක් දෙන්න පුළුවන් නම් උපස්ථානෙට යම්කිසි කෙනෙක් සම්බන්ධ කරගෙන තමන්ගේ ජීවිතය ගෙවන්න. ඒ විදිහටම ඒ අම්මයි තාත්තයි කළා. ඒ තාත්තා මේ නොබෝ දිනකදී අභාවයටපත් වුණා. ඒකයි මම මේ කතාව මාධ්‍යට කියන්නේ. ඔන්න ඕකයි తত্ত্বය. ඇතැම් දරුවන්ගේ සෙනෙහස තියෙන්නේ දීපල වස්තුව ලියා ගන්නකම් විතරයි. ඇයි එහෙම වෙන්නේ? අම්මා තාත්තත් හැබැයි මේකට වග කියන්න ඕනේ. අම්මලා තාත්තලා බලන්නේ පුතාව උස්මහත් කරන්න විතරයි. හැඩ කරන්න විතරයි. දැන් පුතා උස්සයි, දැන් මහතයි. දැන් 18යි, දැන් 20යි. දැන් ලස්සන තරුණයා, දැන් රැවුලත් ඇවිල්ලා කියලා ඕක කියනවා. එහෙම කමන්නේ දරුවන්ගේ හැඩරුව දැකලා, උස්මහත දැකලා, දැනුගත්කම් දැකලා සතුරු වෙන එක හොඳයි. නමුත් දරුවන්ට දැනුම වගේම ගුණයක් ලබා දෙන්න ඕනේ. දැනුම විතරක් ලැබෙන දරුවා ඇතැම් විට තිරිසන් මානසිකත්වයක් ඇති කරගන්න පුළුවන්. දීපල වස්තුව හමුවේ. අපිට නිතරම අන්තර්ජාලයේ මුණ ගැහෙන වචනයක් තමයි ලාභයේ හමුවේ මිනිස්සු තිරිසනුන්ටත් අන්තයි කියන කාරණය. ඒ කතාව ඇත්තනේ. ලාභයේ හමුවේ මිනිස්සු සත්තුන් නැද්ද? සත්ත්ව ගති පෙන්වුවේ නැද්ද? තිරිසන් ලක්ෂණ අපි දැක්කේ නැද්ද? ඒක නිසා ඒ අම්මාගෙන් තාත්තගෙන් අපිට ලැබිච්ච ආදර්ශයේ පණිවිඩය අපි ලබා ගන්න ඕනේ. තමන්ගේ දරුවන්ට කුඩා කල සිටම බුදුරජාන් වහන්සේ ගැන කියලා දෙන්න ඕනේ. ධර්මයේ කියලා දෙන්න ඕනේ. දහම් පාසල් යවන්නට ඕනේ නිකන් ඉරිද දවසේදී අර ගෙවල් වලින් පිටමං කරලා යවනවා කියන අදහසින් විතරක් නෙමෙයි. දහම් පාසල් වල තියෙන නිකන් තරඟ විතරක් නා. කතික තරඟ, විවාද තරඟ, විරුද්ධ දහම් පාසලට අදාළ විරුද්ධ තරඟ විතරක් නම් ඒ දහම් පාසලෙන් දියුණු වෙන්නේ ಗುಣධර්ම නෙමෙයි. කුහකකම. එකට එක කිරීම. නේද? තරහ විතරයි. එහෙනම් දහම් පාසල තුලින් ලැබෙන්නට උන අපිට තරංගය නෙමෙයි. තරගයකින් උනත් පෙරදෙන්න පුළුවන්. ඒ පරාජය දරාගන්නේ කෙසේද යන වග අපිට ඉගෙන ගන්නට ලැබෙන්නට ඕනේ. පාසලෙන් දහම් පාසලෙන් කොටින්ම ක්‍රීඩාවකින් පවා. ජය ලබනකොට උද්දාමයට පත්වන්නත්, පරාජයට පත්වනට කිපෙන්නත්, ඇවිස්සෙන්නත්, පලිගන්නත්. එතකොට ඒකේ දරා ගැනීමේ ශක්තිය තියෙනවද? ආන් එතන දරා ගැනීමේ හැකියාව නැහැ. ඒක නිසා ගුණය ලබා දෙන්න දැනුමයි ගුණයයි දෙකම එකට එකතු වුණොත් ඒ දැනුම සහ ගුණය ඇති දරුවා තමන්ට යහපත සලස ගන්නවා, තමන්ගේ මව්පියන්ට යහපත සලසනවා, තමන්ගේ සහෝදර පිරිසට පිටුපාන්නේ, ඥාතීන්ට පිටුපාන්නේ, තමන්ගේ ගමට, රටට, ලෝකයට පිටුපාන්නේ. ඒ පුද්ගලයා සමස්ත ලෝකයටම උපකාරී වෙන පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඉතින් මහා නාම පවසනවා. ස්වාමීනි, ඉතින් මට හිතෙන්නේම මම අකාලයේ මිය පරලෝ ගියොත් මගේ ඉරණම කුමක් වේවිද කියලයි. භාග්‍යවතුන් වහන්සේ එතකොට පැවසුවේ යම් කෙනෙක් දිගුකාලීනව ශ්‍රද්ධාවෙන් දියුණු වුණොත්, සීලයෙන් දියුණු වුණොත්,
ශ්‍රුතයෙන් දියුණු වුණොත් ශ්‍රුතය කියලා කියන්නේ දහම් දැනුම කියන එකයි. දහම් දැනුමෙන් දියුණු වුණොත් ත්‍යාගයෙන් දියුණු වුණොත් ප්‍රඥාවෙන් දියුණු වුණොත් දියුණු කළ හිතක් ඇතුව ජීවත් වුණොත් එහෙනම් මේ හිත ශ්‍රද්ධාවට හුරු කරන්න ඕනේ. මේ හිත සීලයට හුරු කරන්න ඕනේ. මේ හිත දහම් දැනුමට හුරු කරන්න ඕනේ. මේ හිත පරිත්‍යාගයට හුරු කරන්නට ඕනේ. මේ හිත ප්‍රඥාවට හුරු කරන්නට ඕනේ. එහෙනම් මේ හිත පුරුදු කිරීමක් තියෙන්නේ. එහෙනම් ධර්මයේ පුරුදු කරනවා කියලා කියන්නේ තමන්ගේ හිත පුරුදු කරනවා කියන එකයි. කොහොමද ධර්මයේ පුරුදු කරන්නේ මේ හිතට? පුංචි කාලේ බයිසිකල් පැදලා තියෙනව නේද? පුංචි කාලේ බයිසිකල් පදිනකොට එකපාරටම මේ පොල්ල උඩින් දාලා සීට් එකේ වාඩි වෙලා බයිසිකල් පැද්දද? නැහැ. ඉස්ලාම් බයිසිකලේ අතගාලා බැලුවා. ඊට පස්සේ මෙහෙම බෙල් එක රින් කරානේ. ඊට පස්සේ පොල්ල යටින් දාලා පදින්න පුරුදු වුණා. එතකොට වැටෙනවා. ආයි නැගිටිනවා. බයිසිකල් පදින එක නතර කරාද? බයිසිකල් පදින ආසාව නැති වුණාද? බයිසිකල් පදින එක නතර කරේ නෑ. බයිසිකල් පදින ආසාව නැති වුණෙත් නෑ. ඊට පස්සේ කොහොම හරි කරලා මජං ගාගෙන චේන් පන්නගෙන කොහොම හරි බයිසිකලේ පදිනකොට ටික ඔන්න පොල්ල උඩින් දාලා පදිනවා. අඹර පදිනවා. අපි ඒකට කියනවා මිරිස් අඹරනවා කියලානේ. විහිළුවට අපි එහෙම කියනවා. ඊට පස්සේ කාලයක් යනකොට මෙන්න ළමයා උසයි මෙන්න සීට් එක උඩ නැගලා මෙන්න පදිනවා තනියෙන්. මෙන්න සමබරතාවය රැකගෙන යනවා. මෙන්න තරඟ වලට ඉදිරිපත් වෙනවා. දැන් මෙයා බයිසිකල් දාවන සූරයෙක්. ධර්මයත් ওই වගේමයි. ධර්මයට මුලින්ම පැමිණෙනකොට ධර්මය ආගන්තුකයි. අපිට නිකන් බුදු ගුණ ටිකක් අමුතුයි. ඒ වචන අමුතුයි. විඥාණය කියනවා. පටිච්ච සමුප්පාදය කියනවා. පංච උපාදානස්කන්ධය කියලා කියනවා. බොජ්ජංග කියනවා. මේ මොනවද මේ? අපිට හුරු නෑ. අපිට හුරු වෙලා තියෙන මේ වචන නෙමෙයි කෑම, බීම, බත්, පාන්, මාළු, එළවලු, පළතුරු, බෙහෙත්. අපේ ජීවිතේ අපිට හුරු වෙලා තියෙන මර යටිතල පහසුකම් ඇති කර ගැනීමේ දේවල්මයි. ධර්මයේ කියන එක අපිට හැම විටම ආගන්තුකයි. නිසා අපි හිතනවා මේ ධර්මය අපිට අදාළ නැහැ. අපිට අවබෝධ කරන්න බෑ. අපිට පින නැහැ කියලා හිතන්නේ. නෑ එහෙම නෙමෙයි. අමාරුවෙන් බයිසිකල් පදින්න හුරුණා වගේ අපි උත්සාහයෙන් වීරියෙන් තමයි ධර්මයේ පුරුදු පුහුණු කරගත යුත්තේ. එහෙනම් ශ්‍රද්ධාවට මේ හිත සංවේදී කරන්න ඕනේ. සීලයට මේ හිත සංවේදී කරන්න ඕනේ. දහම් දැනුමට මේ හිත සංවේදී වෙන්න ඕනේ. පරිත්‍යාගයට මේ හිත සංවේදී වෙන්න ඕනේ. ප්‍රඥාවට මේ හිත සංවේදී වෙන්නට ඕනේ. මේ හිත ශ්‍රද්ධා සීල ශ්‍රුත ත්‍යාග ප්‍රඥාවන්ට සංවේදී වුණොත් ආන්ගේ පුද්ගලයා තමයි මාර්ගඵල නිවන් අවබෝධ කරගන්නේ. දැන් බලන්න අපි ක්‍රිකට් වලට සංවේදී නැද්ද? දැන් වර්තමානයේ වන විට ශ්‍රී ලංකාව අන්ත අඩියකට වැටලා ඉන්නේ. නේද? දැන් අපි ඔය ප්‍රවෘත්ති බලනකොට අපිට ක්‍රීඩා පුවත් තුලින් බොහෝ විට අහන්න ලැබෙන්නේ ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රිකට් කණ්ඩායම පෙරදුනා කියන කාරණේමයි. ඒතර අපිට දුක හිතෙනවා අයියෝ දැන් ලංකාවේ ක්‍රිකට් ඉවරයි. මේ ළමයින්ට නම් ගහන්න බෑ. එක්ක වෙන පිරිසක් ගන්න ඕනේ. පරණ අය ඉක්මනට විශ්‍රාම ගත්තේ ඇයි? අපි විවිධ දේවල් කියනවා. ඇයි අපි ක්‍රිකට් වලට සංවේදී නිසා. ලෝක කුසලානයන්ට පවා හිමිකම් කියපු නිසා. එහෙනම් අපේ ඇට මිදුළු වල මොනවද තියෙන්නේ? ක්‍රිකට් තියෙනවා. තාමත් අපි ක්‍රිකට් වලට ආදරේ. ආන්ගේ ක්‍රිකට් වල තියෙන සංවේදී බව අපි ශ්‍රද්ධාව සම්බන්ධයෙන් ඇති කරගත්තා නම්, සිල්වත් වීම සම්බන්ධයෙන් ඇති කරගත්තා නම්, ධර්මඥානය සම්බන්ධයෙන් ඇති කරගත්තා නම්, ත්‍යාගය සම්බන්ධයෙන් ඇති කරගත්තා නම්, ප්‍රඥා සම්බන්ධයෙන් ඇති කරගත්තා නම් අපිට බුදුරජාන් වහන්සේව දැනෙන්නේ අපේ කෙනෙක් හැටියටයි. විහාරයක ඉන්න පිළිමයකට සීමා වෙච්ච බුදු කෙනෙක් හැටියට නෙමෙයි. බුදුරජාණන් වහන්සේ අපි හදවත නැමැති කුටියේ වැඩ ඉන්නවා. සීලය අපිට අමුතු එකක් නෙමෙයි. සිල් රකින්නවා කියනකොට අපි අමුතු වෙන්නේ නැහැ. සිල්පද වචන වලට සීමා වෙන්නේ නැහැ. අපි නිතිපතා පන්සිල් ආරක්ෂා කරගන්නවා වගේම අටසිල් සමාදන් වන්නත් අදිස්ථාන ඇති කරගන්නවා. සීලයට සංවේදී වෙනවා. සිල් රකින්න ආස වෙනවා. නිවසේ සිට හෝ සිල් සමාදන් වෙනවා. අපි බණ අහනකොට ඒ බණ නිකන් අර අපිට අයිති නැති දෙයක් වගේ අහන්නේ නැහැ. ධර්මයේ සංවේදී වුණාට පස්සේ බණ අහන්න ආසයි, බණ ඇහෙන්න ආසයි. ධර්මී ඉගෙන ගන්න ආසයි. ඒතර ඒ ධර්මයේ තුල කතා කරනවා ගැඹුරු කාරණා. අපි මේ ගැඹුරු කාරණා පවා අපේ ප්‍රඥාවෙන් ස්පර්ශ කරගන්නට, ප්‍රඥාවෙන් විනිවිද දකින්නට උත්සාහ ගන්නවා. ධර්මයට සංවේදී වුණොත් පින්කමක් කරනවා කියන එක අපි වෙසක් පොසොන් වලට සීමා කරන්නේ නැහැ. දන් දෙනවා කියන එක වෙසක් පොසොන් වලට සීමා කරන්නේ නැහැ. අපි
දන් දෙනවා කියනකොට හැම නිතරම බලාගෙන ඉන්නවා කාට හරි පරිත්‍යාගයක් කරලා පින් කරගන්න. ඒ පරිත්‍යාගය කරන්නේ පූජනීය ස්වාමින් වහන්සේලා විතරක් නොවෙන්න පුළුවන්. තමන්ගේම හොඳම මිත්‍රයාට මිතුරියට වෙන්නත් පුළුවන්. අම්මා තාත්තා සම්බන්ධයෙන් වෙන්නත් පුළුවන්. ඥාතීන් සම්බන්ධයෙන් වෙන්නත් පුළුවන්. අසල්වාසීන් සම්බන්ධයෙන් වෙන්නත් පුළුවන්. මගතොරදී මුණ ගැහෙන යම් කෙනෙක් සම්බන්ධයෙන් වෙන්න පුළුවන්. අපි බලන්නේ කුමක් හෝ පරිත්‍යාග කරලා. සිසිල් බීම එකක් පරිත්‍යාග කරලා හරි. ආහාර වේලක් පරිත්‍යාග කරලා හරි. විස්කෝතුවක් පරිත්‍යාග කරලා හරි. පිරිසිදු පෙන් කෝප්පයක් පරිත්‍යාග කරලා හරි පින කරගන්න තමයි බලන්නේ. පිනට සංවේදී කෙනා. පින කියලා කියන්නේ මිනිස්යන්ට මේ සාංශාරික වශයෙන් ලැබෙන අසිරිමත්ම අවස්ථාව. එතකොට මේ අසිරිමත් අවස්ථාව බුද්ධිමත් කෙනා, ඥානවන්ත කෙනා අත්හැර ගන්නෙම නෑ. තිරිසන්ගත සතෙකුට ආහාර ටිකක් දීලා හරි පින් කර ගන්නවා. ඇයි එතනත් ආනිසංස 100ක් ලැබෙනවා කියලානේ දක්ඛිනායබංග සූත්‍රය අපිට පහදා දෙන්නේ. ඉතින් ඒ නිසා භාගතුන් වහන්සේ දේශනා කරනවා මහා නාම ඔබ කුමට බය වෙනවද? ඔබ බොහෝ කාලයක් තිස්සේ භාගතුන් වහන්සේ ගැන, ශ්‍රී සද්ධර්මයේ ගැන, ආර්ය මහා සංඝරත්නය ගැන පැහැදීම ඇති කරගෙන ඉන්න කෙනෙක්. මහා නාම ඔබට ශ්‍රද්ධාව තිබෙනවා. ආන් මේ මහා නාමයට තිබ්බ ශ්‍රද්ධාව ඔබට තිබෙනවද කියලා ඔබ බලන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහා නාම ඔබ බොහෝ කලක් තිස්සේ ශ්‍රද්ධාවෙන් හිත පුරුදු කරපු කෙනෙක්. ඔබේ හිත ශ්‍රද්ධාවට සංවේදී. ඔබට ශ්‍රද්ධාව තිබෙනවා. තුනුරුවන් විශේෂයි. මහා නාමේනි ඔබ බොහෝ කලක් කය වචනය සීල සංවරයෙන් සංවර කරගෙන ඉන්න කෙනෙක්. ක්‍රියාව සංවරයි, වචන භාවිතේ සංවරයි. අන්න ඒකත් එහෙනම් තියෙන්නට ඕනේ. ක්‍රියාව සංවර වෙන්න ඕනේ. වචන සංවර වෙන්න ඕනේ. ඒකට නෙමෙයි ස්වයං විනය කියලා කියන්නේ. ස්වයං විනයක් ඇති පුද්ගලයා තනි වෙලා හිටියත්, පිරිසක් එක්ක හිටියත් ඔහු සිල්පද කඩාගන්නේ නැහැ. සීල සංවරයෙන් යුක්තව තමන්ගේ ජීවිතය ගත කරනවා. ඒ සීල සංවරයෙන් යුක්ත කෙනාට තමයි ආත්ම විශ්වාසය කියන එක ඇති වෙන්නේ. සීල සංවරයක් නැති පුද්ගලයාට ආත්ම විශ්වාසයක් නැහැ. ඇයි ඒ? තමන්ගේ හිත හැම විටම කඩා වැටෙනවා. ඇයි කඩා වැටෙන්නේ? තමන් අසංවරයි, තමන් අසංවර වුණා කියලා තමන්ගේ හිත තමන්ට දෙස් දෙනවා. තමන්ගේ හිත තමන්ට චෝදනා කරනවා. තමන්ගේ හිත තමන්ට චෝදනා කරනකොට කරන කටයුතු නිරවුල්ව කරගන්න බැහැ. ඔළුව බර වෙනවා. කෑම කන්න බෑ. බඩගිනි දැනෙන්නේ නැහැ. නිින්ද යන්නේ නැහැ. ඔළුව බරයි. මතක හිටින්නේ නැහැ. මේ ප්‍රශ්න තියෙනව නේද? ඉක්මනට කේන්ති යනවා. ඇයි ඒ? අර තමන්ගේ හිතේ නොසන්සුන්තාවයේ තියෙනකොට තමන් පරිබාහිර දේවල් වලට ඉක්මනින් ප්‍රතිචාර දක්වනවා. ඒ ප්‍රතිචාර දක්වන්නේ පහන් සිතින් නෙමෙයි, ද්වේෂ සහගතව. දැන් බලන්න අපේ සමාජයේ අන් අයගේ ಗುಣ දකින්නට වඩා ඉක්මනින්ම මහන්සි ගන්නේ මොනවද දකින්නද? ඇද දකින්නයි. කොටිම මේ ධර්ම දේශනාවක් තුල පවා කුමන හෝ පුංචි වචනයක් අල්ලගෙන තේනවද? ඒක වැරදි විදිහට විවේචනය කරනවානේ. ඇතැම් කමෙන්ට්ස් දැක්කට පස්සේ අපිට ඒක හරියට පැහැදිලි. එතකොට ඒවට අපි මැදිස්ත වෙනවා. ඉතින් මේ ලෝකේ බුදුවරුන්ටත් 100%ක්ම හොඳ අහන්න බැරි වුණා. බුදුරජාණන් වහන්සේ කාටද අපරාධයක් කරේ? රහතන් වහන්සේලාටත් 100%ක් හොඳ අහන්න බැරි වුණා. රහතන් වහන්සේලාට පවා චෝදනා එල්ල වුණා. එහෙම එකේ වර්තමානයේ තුල අපි ගැන කවර කතාවද? ඉතින් ඒක නිසා අපි හැම නිතරම සීල සංවරයෙන් দমনය වෙන්නට ඕනේ. මහා නාමයෙන් ඔබ බොහෝ කාලයක් සිල්වත්ව ජීවිතේ පරිහරණය කරන කෙනෙක්. මහා නාමයෙන් ඔබ බොහෝ කාලයක් තිස්සේ ධර්මයේ ශ්‍රවණය කරන කෙනෙක්. ධම්ම දැනුම ඇති කරගෙන ඉන්න කෙනෙක්. ඔබ බය වෙන්න එපා. ඔබට ලාමක මරණයක් වෙන්නේ නැහැ. මහා නාමයෙන් ඔබ බොහෝ කාලක් තිස්සේ දන්පැන් පුදන කෙනෙක්, දන්පැන් පූජා කොට පින් රැස් කරගන්න කෙනෙක්, පින් රැස් කරලා තිබෙන කෙනෙක්. ඔබ බය වෙන්න එපා. මහා නාමයෙනි ඔබ බොහෝ කාලක් තිස්සේ චතුරාර්ය සත්‍ය ධර්මය ශ්‍රවණය කරලා, චතුරාර්ය සත්‍ය ධර්මය නුවණින් විමසලා, චතුරාර්ය සත්‍ය ධර්මය තේරුම් ගත්ත කෙනෙක්. තවදුරටත් තේරුම් ගන්න මහන්සි ගන්න කෙනෙක්. වෙරවීරිය වඩන කෙනෙක්. ඔබට මහා නාමයෙන් ලාමක මරණයක් වෙන්නේ නැහැ. ඔබ ශ්‍රද්ධාවෙන් සමන්විතයි. සීලයෙන් සමන්විතයි. දහම් දැනුමින් සමන්විතයි. ත්‍යාගයෙන් සමන්විතයි. ප්‍රඥාවෙන් සමන්විතයි. ඊට පස්සේ භාගතුන් වහන්සේ මෙතනදී උපමාවක් දේශනා කොට වදාරනවා මහා නාමයෙන්. ඒක මේ වගේ දෙයක්. බලවත් පුරුෂයෙක්, ශක්ති සම්පන්න පුරුෂයෙක් ගිතෙල් පෙර වූ මැටි කලයක් අරගෙන, එහෙම නැත්නම් තෙල් පෙර වූ මැටි කලයක් අරගෙන ගැඹුරු දිය විලකට බස්සවා
ඒ ජලය ඇතුළේදීම ඒ මැටි කලය ගලකින් ගහලා කඩනවා. මොකක් වේද? තෙල් පුරවපු කට දක්වාම තෙල් පුරවපු මැටි කලය. දියට බස්සලා දිය ඇතුළේ තියලා කලේ බිඳිනවා ගලකින් ගහලා. ගලකින් තට්ටු කරලා කලේ බිඳිනවා. එතකොට මොකද වෙන්නේ? ඒ කලයෙහි කැට හෝ කැබලිති හෝ වෙද්ද ඒවා එහි යටට බසින්නේය. එහි යම් ගිතලක් හෝ තෙලක් හෝ ඇද්ද එය එහි උඩට මතුවන්නේය. විශේෂගාමී වන්නේය. මෙන්න මේ වගේ කියනවා. ශ්‍රද්ධාවෙන්, සීලයෙන්, දහම් දැනුමෙන්, ත්‍යාගයෙන්, ප්‍රඥාවෙන් තමන්ගේ හිත පුරුදු කරපු කෙනා. තමන්ගේ හිතට ශ්‍රද්ධාව පුරුදු කරලා තියෙනවා. තමන්ගේ හිත භාගතුන් වහන්සේට සංවේදී, ධර්මයට සංවේදී, ශ්‍රාවක සංඝයාට සංවේදී. සංවේදී කියලා කියන්නේ හිත පහදිනවා. සීලයට සංවේදී, සීලයට හිත පහදිනවා. ධර්ම දේශනාවට සංවේදී, දහම් දැනුමට හිත පහදිනවා. පින්කම් වලට සංවේදී, ත්‍යාගයට හිත පහදිනවා. ප්‍රඥාවට සංවේදී, ධර්ම කාරණා නුවණින් විමසා අවබෝධ කරගන්නට ඥාණය තියෙනවා. මෙන්න මේ පුද්ගලයාගේ ජීවිතයත් අර මැටි කලේ වගේ කියනවා. මේ භෞතික ශරීරය මෙහි දාලා යනවා. එක්කෝ ආදාහණින්, එක්කෝ භූම දාණයෙන්, එක්කෝ කොමන හෝ දෙයකින් මේ භෞතික සතර මහා ධාතුන්ගෙන් හටගත් ශරීරය නැසිලා යනවා, වෙනසිලා යනවා. එනමුත් ශ්‍රද්ධා, සීල, ශ්‍රුත, ත්‍යාග, ප්‍රඥාවෙන් වඩන ලද සිත ඒ ජීවිතයේ විශේෂගාමී වෙනවා. භෞතික කය ආදාහණයෙන්, භූම දාණයෙන් මෙහි දාලා යද්දී ගුණධර්ම වලින් දියුණු කරපු හිත විශේෂගාමී වෙනවා. ඒ විශේෂගාමී වෙනවා කියලා කියන්නේ මරණින් මතු එක්කෝ යලි මිනිස්සෙක් වෙන්නම පුළුවන්. එහෙම නැත්නම් මරණින් මතු චාතුම් මහා රාජික දෙවියෙක් වෙන්න පුළුවන්. තව්තිසාවැසි දෙවියෙක් වෙන්න පුළුවන්. යාමවැසි දෙවියෙක් වෙන්න පුළුවන්. තුසිතවැසි දෙවියෙක් වෙන්න පුළුවන්. නිම්මාන රති වැසි දෙවියෙක් වෙන්න පුළුවන්. පරිණිමිත වසවත්ති දෙවියෙක් බවට පත් වෙන්නත් පුළුවන්. එතකොට ඔහු චාතුම් මහා රාජිකයේ හෝ තව්තිසාවේ හෝ යාමයේ හෝ තුසිතයේ හෝ නිම්මාන රතියේ හෝ පරිණිමිත වසවත්තියේ හෝ ඉපදෙන කෙනෙක් බවට පත් වෙන්න පුළුවන්. සමාධි භාවනාව වසන් කරගෙන තිබ්බනම්, සමාධි භාවනාවට සංවේදී වුණා නම් දෙව්ලොවින් අතර වෙන්නෙත් නැහැ, කාම ලෝකෙන් අතර වෙන්නෙත් නැහැ. බ්‍රහ්මයන් අතර උපදිනවා. බ්‍රහ්ම රාජ්‍යයක් බවට පත් වෙනවා. ඒ පුද්ගලයා ශ්‍රද්ධා, සීල, ශ්‍රුත, ත්‍යාග, ප්‍රඥා ගැඹුරින්ම අවබෝධ කරගත්තා නම්, ගැඹුරින්ම පුරුදු පුහුණු කළා නම් ඒ පුද්ගලයාගේ ජීවිතය මනුලොවින් අතර වෙන්නෙත් නැහැ. දිව්‍ය ලෝක වලින් අතර වෙන්නෙත් නැහැ. බ්‍රහ්ම ලෝක වලින් අතර වෙන්නෙත් නැහැ. ඒ තැනැත්තා චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් අමා නිවන් දකින්න කෙනෙක් බවට පත් වෙනවා. එහෙනම් අපි මේ ධර්මානුශාසනාවෙන් ප්‍රධාන වශයෙන් එකක් මතක තියාගන්නට ඕනේ. චුතිසිත කුමක් වේවිද කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ. චුතිසිත ඕනම දෙයක් වෙච්ච දෙයක්. චුතිසිත කියන එක මරණාසන්න මොහොතේ ඇති වෙන හිතනේ. ඒක අපිට කොයි මොහොතේ වෙයිද කියලා අපි දන්නවද? ඒක මම දන්නෙත් නැහැ, ඒක ඔබ දන්නෙත් නැහැ. එහෙනම් මේ චුතිසිතට කලින් අපිට මේ සිත් පරම්පරාවක් හට ගන්නවනේ. නේද? ලක්ෂ කෝටි වාරයක් මේ හිත ක්‍රියාත්මක වෙනවා. මෙන්න මේ හිත විශ්වාස කරන්න චුතිසිත නෙමෙයි. ඔබ විශ්වාස කළ යුත්තේ චුතිසිත නෙමෙයි, මේ මොහොතේ පරිහරණය කරන සිතයි. මේ මොහොතේ ස්වාමින් වහන්සේගේ හිතේ තියෙන්නේ මහා නාම සූත්‍රයේ ඔබට කියලා දීමේ ආකාරය. එතකොට මේ මහා නාම සූත්‍රයේ පැහැදිලි කරන ඔබට, මේ මහා නාම සූත්‍රයේ ඔබට පැහැදිලි කරලා දෙනකොට ස්වාමින් වහන්සේට ධර්ම දේශනා කිරීමේ පින සිද්ධ වෙනවා. ධර්ම මානසිකාරයක් ගන්න පින් සිද්ධ වෙනවා. මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන ඔබට මේ බණ පදයක් ගන්න පින් සිද්ධ වෙනවා. එහෙනම් ඔබ මේ මොහොත විශ්වාස කරන්න. ඔබ විශ්වාස කරන්නට ඕනේ ඔබේ යට ගියාව නෙමෙයි, අතීතේ නෙමෙයි. අතීතේ වෙච්ච දේවල් වෙලා ඉවරයි. අනාගතේ තාම අපිට එළඹිලා නැහැ. ඒක ඉපදිලා නැහැ. අපි වර්තමානයේ විශ්වාස කරන්නට ඕනේ. අතීතයේ ඔබ විසින් යම් ගුණයක් දියුණු කරගත්තා නම් ආන්ගේ ගුණය සිහි කරන්න. අතීතයේ ඔබ විසින් දියුණු කරපු යම් ශ්‍රද්ධාවක් වෙයි නම්, ඔබ විසින් ආරක්ෂා කරපු යම් සීලයක් වෙයි නම්, ඒ වගේම ඔබ විසින් පුරුදු කරපු යම් දහම් දැනුමක් වෙයි නම්, ඔබ විසින් කරපු යම් පින්කමක් වෙයි නම්,
ඔබ විසින් කරපු යම් ධර්ම මානසිකාරයක් වෙයි නම් අන්න ඒක ඔබ විමසන්න අතීතයේ සම්බන්ධයෙන් අතීතයේ මගේ අතින් මේ අපරාධي වුණා මේ වරද වුණා මේ අකුසලයේ වුණා මේ පාපේ වුණා කියලා ඒවා හිතේ අහලකට ගන්න එපා සිහි කරන්න එපා වැරදුනා තමයි දැන් මං ධර්මයට ආවට පස්සේ දැන්වත් මං නිවැරදි වෙන්නට ඕන කියලා අතීත වැරදි වල වර්තමාන උරුමකාරයෙක් වෙන්න එපා අතීතයේ වැරදි අතීතයෙන් බාර දෙන්න ආයි අතීතය අද්දන්න බෑ ගිය නුවණ ඇතුල් ලවාවත් අද්දන්න බෑ කියලා පිරුලක් තියෙනවනේ ආන් ඒ වගේ ගිය දේවල් වෙච්ච දේවල් වෙලා ඉවරයි අනාගතෙත් තාම ලැබිලා නැහෙනි වර්තමානයේ විශ්වාස කරන්න මේ වර්තමානයේ තුල පිහිටා ඔබ භාගතුන් වහන්සේව පිහිට කරගන්න බුදු ගුණ මනසිකාරයේ දෙන්න දහම් ගුණ මනසිකාරයේ දෙන්න ශ්‍රාවක සංඝයාගේ ගුණ සිහි කරන්න අටසිල් ආරක්ෂා කරන්න නිතිපතා පන්සිල් රැකගන්න හොඳට බණ අහන්න බණ ඉගෙන ගන්න බණ පාඩම් කරගන්න ඒක ඔබට මෙලෝ වගේම පරලෝ වශයෙන් උපකාරී වෙනවා පුළුවන් තරම් අන් අයට පරිත්‍යාග කරන්න උදව් උපකාර කරපු අයට කළගුණ දක්වන්න කියලා කියන්නේ ඒ කළගුණ සිහි කරන්න ඒ අයට ස්තුති කරන්න ප්‍රශංසා කරන්න ඔබ මට මේ විදිහට පිහිට වෙච්ච නිසා උපකාර කරපු නිසා අද මම මේ තත්ත්වයටපත් වෙලා ඉන්නවා කියලා ඔබට සුළුවෙන් හෝ යමෙක් උපකාර කරන්න අත දුන්නා නම් සත්පුරුෂයෙක් හැටියට ඔබ ඒක සිහි කරන්න බුදුරජාණන් වහන්සේ වදාළ අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ ධර්මයේම මෙනෙහි කරමින් ඔබට මේ ජීවිතයේ වාසනාවන්ත කරගන්නටත් මරණින් මතු ජීවිත වාසනාවන්ත කරගන්නටත් ඊතා ඉක්මනින් චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් අමා නිවන් සුව ලබන්නටත් මෙම ධර්ම දේශනාව ශ්‍රවණයෙන් ලත් සියලු පුණ්‍ය ධර්මයෝ හේතු වාසනා වේවා කියලා අපි ආශිර්වාද කොට සෙත් ප්‍රාර්ථනා කරනවා පුණ්‍ය අනුමෝදනාව අද මෙම ධර්මානුශාසනාවට තම සදැහැති දායකත්වය ලබාගෙන කටයුතු කොට තිබෙන්නේ මැයි මාස 19 වන දින සිය උපන් දිනය යෙදුන රූපාංගනී එදිරිවීර මහත්මිය සහ ගාමිණී එදිරිවීර මහත්මයා යන දෙපළ විසින්. ඉතින් ඒ දෙපළට එදිරිවීර දෙපළට අපි සෙත්පතා ආශිර්වාද කරනවා. මෙම ධර්ම දානමේ කුසලයේ ඔබ දෙපළට චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණසම මහෝපකාරී වේවා කියලා. තවද බලාපොරොත්තු වෙනවා දෙපාර්ශ්වයේම නමින් මියගිය දෙමාපියන්ට සහෝදර සහෝදරියන්ට ඥාති හිත මිත්‍රයන්ට පුණ්‍යානුමෝදනා කිරීමටත් විදේශගතව සිටින දූ දරුවන්ට මුණුබුරු මිනිබිරියන්ට පවුලේ සියලු දෙනාටම නිදුක් නිරෝගී සුව චිර ජීවනයේ සැලසේවා සියලු සැනසෙල්ල වේවා. මැයි මාස 19 වන දින උපන් දිනයේ යෙදී තිබුණ රූපාංගනී ඉදිරිවීර මහත්මියට තව තවත් මෙවැනි උදාාරතර පින්කම් වල නිරත වීමට ත්‍රිවිධ රත්නයේ අනන්ත ආශිර්වාදය නිදුක් නිරෝගී සුව සහනය සැලසේවා කියලා සෙත්පතා ආශිර්වාද කරන ලබනවා. ඉතින් විශේෂයෙන්ම නේකාකාර YouTube නාලිකාව පවත්වාගෙන ලබන ඒ බහුතුන්ටත් අපි සෙත්පතා ආශිර්වාද කරනවා. මෙවැනි උදාාරතර ධර්ම දානමේ පින්කම් ඔබගේ නාලිකාව තුළින් තව තවත් ලෝකයා හමුවේ ගෙනීමට ඔබ හැමතෙම ත්‍රිවිධ රත්නයේ අනන්ත ආශිර්වාදය ලැබේවා 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 කියලා පින් කැමති සියලු දෙවිවරු මේ පින් අනුමෝදන් වෙත්වා. ඔබ අප හැමනමින් අභාවයටපත් සියලු ඥාතිවරු මේ පින් අනුමෝදන් වෙත්වා. අපගේ උතුම් ගුරු දේවෝත්තමයන් වහන්සේලාටත් මහෝපාද්‍යයන් වහන්සේලාටත් කල්යාණ මිත්‍ර සමස්ත මහා සංඝරත්නයටත් සියලු සැනසෙල්ල වේවා. අපගේ දෙමාපිය වැඩිහිටි ගුරුවර ඥාති හිතයිසීන් සෑම සිළු දෙනාටමත් නේකාකාර YouTube නාලිකාව ඔස්සේ සද්ධර්මයේ ශ්‍රවණය කරපු ලක්වැසි ලෝවැසි සිළුම දෙනාටමත් මෙම උදාාරතර පුණ්‍ය ධර්මයෝ මෙලව පරලව දෙලව ජීවිත වාසනාවන්ත කර ගන්නටත් චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් අමා මහ නිවන් සුව ලබන්නටත් හේතු වේවා වාසනා වේවා. ආකාසට්ටා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම තෙරුවන් සරණයි.
වියලී බියදෙන්නට පෙර ඔබ නිවා සනහන අමාවැස්ස